අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන්ත සිල්වා. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. පාස්කු ප්‍රහාරයට මෛත්‍රීට අපරාධ නඩු පැවරීමේ හැකියාව සලකා බලන්න. බොදු බල සේනාවත් තහනම් කරන්න. ජනපති කොමිසමෙන් නිර්දේශ. කොරෝනා එන්නත් කෝටියක් ඉන්දියාවෙන් ගැනීමට මුදල් වෙන් කෙරේ. ජනපති හා අගමැති එන්නත් ලබයි. පවිත්‍රා යලි වැඩ ආරම්භයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සුව සේවකයෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදී. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට. උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. මෙම වසරේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙදෙස් රටක සිදු කරන ප්‍රථම නිල සංචාරය මෙය වන අතර මෙම වසරේදී මෙරටට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයායි. ශ්‍රී ලංකා සහ පාකිස්තාන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරු 4ට පමණ කට්නායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා 2021 වර්ෂය සඳහා සිය පළමු නිල සංචාරය ආරම්භමින් තමයි මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණියේ. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත මණ්ඩලය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කට්නායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියා. මෙරටට පැමිණීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට සිය ගුවන්තලය යොදා ගැනීමට ඉන්දියාව අද අවසර ලබා දීමද විශේෂත්වයක්. දෙරටේ ජාතික ගීතයන් වාදනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය නායකයෙකුට පිරිනැමෙන සම්මාන මුරේ සහ කාලතුවක්කු වෙඩිපුර 19ක උත්තමාචාර්ය පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. අනතුරුව සිදු කෙරුණේ දෙපාර්ශවයේ නියෝජිතයින් හඳුන්වා දීමයි. පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු ලේකම්වරයාද එක්ව සිටියා. රෙදිපිලි සහ ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු අංශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තබනු ලැබුවේ හඳුන්වා දීමේ කටයුතු වලින් අනතුරුවයි. පසුව ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරය වෙත පිටව ගියා. දිවෙනට පැමිණේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පසුව පැමිණියේ අරලියගහ මන්දිරයටයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් ලබා ගැනීමට ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කොවිෂීල්ඩ් එන්නත ලබාගත් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් වුණා. කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් සඳහා දියත් කරන එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද මධ්‍යස්ථාන 5කදී සිදු වුණා. එෙහිදී පුද්ගලයන් 4500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. එය අනුව හයිඩ් පිටියේදී සහ ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේදී එන්නත් කරන කටයුතු අද මෙලෙස සිදු වුණා. මෙම වැඩසටහන යටතේ කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් 7400කට පමණ ඊයේ කොවිඩ් මර්ධන එන්නත් ලබා දී තිබෙනවා.
ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටලා තියෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 10ක් එක මාත්‍රාවක් ඩොලර් 5.25 බැගින් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබුණා. එහි පළවෙනි කොටස හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ බ්‍රහස්පතින්දා දවසේ ලංකාවට ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා මහ බ්‍රිතාන්‍යයේ පිහිටලා තියෙන මව් සමාගමිනුත් ඍජුවම එන්නත් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම සඳහා අනුමැතිය ලැබුණා. ඒ අනුව එහි පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් එයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වර්ගයේම එන්නත් පෙබරවාරි මාසයේ අන්තිම දින කිහිපයේදී අපිට ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරලා තියෙනවා එන්නත් මාත්‍රා 2,64,000ක් පළවෙනි කොටස හැටියට අපේ රටට ලබා දෙනවා කියලා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීම පිළිබඳ අදහස් පළ වුණා. මාස 3ක කාලයකින් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීම හරහා ප්‍රතිශක්තියේ වැඩි වර්ධනයක් ඇති වෙන බවට බොහොම පැහැදිලිව වෛද්‍ය විද්‍යාත්මක මතයක් ඇති වෙලා තිබෙනවා. මේ සියලුම කරුණු සැලකිල්ලට අරගෙන තමයි තාම සුදුසු මොහොතේදී දෙවැනි එන්නත ලබා දෙන්නේ. ඉතාම ඉක්මනින් එන්නත ලංකාවට ගෙනගෙන දෙවැනි මාත්‍රාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපේ ජනාධිපතිතුමා දැන්නවත් අරන්ද තියෙන්නේ එහෙම නැත්නම් ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. අරගන්න තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව සිදු කෙරෙමින් පවතින බවයි. තෝරාගත් ප්‍රජාවන් කිහිපයක අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීම ජාතික එන්නත් කරන සැලැස්මේ සඳහන් විද්‍යාත්මක පදනමකින් එකඟ වූ ප්‍රමුඛතාවන්ගෙන් පැහැදිලි ලෙස දුරස් වීමක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කොවිඩ් ආසාදනයේ වී සුවය ලැබීමෙන් පසු අද ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවකට එක් වුණා. වෛරස් මර්ධන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. COVID-19 ආසාදිතයින් 222 දෙනෙකු අද හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80739ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 732 දෙනෙකු අද සුවය ලැබූ අතර සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 75842ක් ලෙසයි. කොවිඩ් මරණ 5ක් අවසන් වරට වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වූ අය අතර 33 හැවිරිදි කාන්තාවක්ද වන අතර ඇය දුනගහ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මේ අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසල් දෙකක තොරතුරු තාක්ෂණාංශයේ භාරව කටයුතු කළ ගුරුවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක ළමුන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අතර උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර පාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජායල ඒකල උත්සව ශාලාවකදී පැවැත්වුණා. COVID-19 මේ වෙද්දී රට තුල පාලනය වෙලා නැහැ වගේම අපි ඉන්නේ කොතනද කියලා අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ දත්ත විශ්ලේෂණයක් මේ රට තුල වෙන්නේ නැහැ. පසුගිය ආසන්නම දින 3 PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ తాවකාලිකව නැවතිලා තිබුණේ. මාජන සෞඛ්‍ය පරිස්කරු එන්නත් කරන වැඩසටහනේ යෙදලා තිබුණු නිසා. නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නයේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන්නේ රෝහල් වල යම් යම් ක්‍රියාවලියන් සඳහා ගියපු අයවලුන් පොසිටිව් වෙච්ච කොටස්. අනිත් එක අපි හැමෝම දන්නවා මේ ආසාදිතව පසුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතව කියලා කිව්වට ඇත්තටම මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකන් පිටිපස්සේ දවස්වල ගනිපුවා. අසල් ලෙස ඉන්දියාවෙත් අපි දැක්කා ඊයේ පෙරේදා වෛරස් ප්‍රභේද 263ක් තියෙනවා කියලා හොයාගෙන තිබුණා. සමහරවිට ලංකාවේ මීට වැඩිය ප්‍රභේද තියෙනවද දන්නේ නැහැ. අපි වාසනාවට අපි ප්‍රභේද ගැන හොයන්නේ නැහැ. දැනට මං හිතන්නේ එකම පුද්ගලයෙක් තුළ වෛරස් ප්‍රභේද දෙකක් තියෙන පුද්ගලයෙකුත් හොයාගෙන තිබුණ පහුගිය දවස්වල. ඉල්ලීම් 11ක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා. එම සංගමයේ නියෝජිතින් අද දහවල් විරෝධතා පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පැමිණි අතර එහිදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. අද දිනේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සමාජිකයින් අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට රැස් වුණා. අනතුරුව ඔවුන් වෝට් පෙදෙස ඔස්සේ විරෝධතා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියා. මෙම විරෝධතාව හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද තිබුණා. සතියේ වැඩ කරන අමතර පැය 8 සඳහා වැටුපෙන් 30න් එකක් දිනා ගැනීම, දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය සේවකින් බහ ස්ථිර කිරීම, සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 11ක් වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් අමාත්‍යාංශයට ඇතුළු වීමට උත්සාහ කළ අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
මේකට පොලිසිය මැදිහත් යුතු නෑ. මොකද මේ හැමෝම රාජ්‍යයක නිරෝධායන වුණාම දවස් 15ක් ගෙදර අටුක් ගෙවන්නේ මහත්තයෝ. දුර ගෙවල් වල කණ්ඩ බොණ්ඩ විදියක් නෑ. හරි අමාරුවෙන් යන්නේ. කාට හරි කරදරයක් වුණොත් වකීම රජෙන් හරි කවුරුත් යන්නේ නෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ නිසා තවදුරටත් මේක අපිට තියන් ඉන්න නිසා මේ ප්‍රශ්නේ එතනින් විසඳන්න ඕන. අපි පොලිසිය මහත්තුරුන්ගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න. මොකද රාජ්‍යසේවකයෝ විතරක් මේ ඇවිල්ලා ඉන්නේ. අමාත්‍යාංශයට මේක දෙකෙන් එකක් බේරගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළු වූ විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. පසුව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජිතයින් 10 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් සමග තම ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. පැය 3ක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දුන්නා එතුමාට මැදිහත් වෙලා විසඳන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්. ඒ වගේම අනිකුත් ප්‍රශ්න මෙතුමාලාට විසඳන්න බැරිලු ඒක දේශපාලන අධිකාරිය තීන්දුව ගන්න ඕනලු. විශේෂයෙන් මේකදී අපි මතු කරා අපිට ඇමතිවරයා අවශ්‍යයි මෙතන සාකච්ඡාවට කියලා. නමුත් අපිට වඩා එතුමාට අද වැදගත්ලු පාකිස්තානයෙන් එන රාජතාන්ත්‍රිකයා පිළිගන්න යන්න ඕනලු. අපි කියනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් නැත්නම් උත්තර ගන්න විදිය අපි දන්නවා. ඒ කියන්නේ අද සාකච්ඡා සාර්ථකයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එය අද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කතානායකවරයා වෙත පහර කෙරුණා. දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත අද බහර දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10ක් ඉදිරිපත් කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම මෙන්ම නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හඳුනාගත් නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතු බවට කොමිසම නිගමනය කර තිබෙනවා. රිෂාඩ් බදියුදින් සම්බන්ධ තඹ කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට යොමු කළ යුතු කාරණයක් ලෙස කොමිසම නිගමනය කර තිබෙනවා. වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත බහර දීම මැනවියයි කොමිසම නිගමනය කර තිබෙනවා. රජය විසින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2ක් සහ තුවාල ලැබූ සියලු දෙනාගේ සැබෑ වියදම් සලකා රුපියල් ලක්ෂ 5ක වන්දි ප්‍රදානය කළ යුතුයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ව්‍යාපාර දේපල ඇතුළු සියලු දේපල රාජසන්තක කිරීමට නීති සම්පාදනය කළ යුතුයි. ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බවත් ඒ සඳහා යෝජනාත් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට ඕනෑම දේශපාලඥයෙකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන විශේෂයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. දෙහිවල සහ මාවනැල්ල සිටි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ට රිෂාඩ් බදියුදින් සහ අසාත් සාලියන අයවලුන් විසින් සිදු කරන ලද මැදිහත්වීම පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂි මත මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට මහාධිකරණ පිහිටවිය යුතු අතර ඒවායේ දිනපතා නඩු විභාග කළ යුතුයි.
අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න කඩනමින් සලකා බැලීමටද නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති ප්‍රකාරව පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සොයා බලන ලෙසත් නීතිපතිවරයාට සිදු කළ නිර්දේශ අතර සඳහන්. බොදු බල සේනා සංවිධානයේ තහනම් කළ යුතු මෙන්ම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරද තහනම් කළ යුතුයයි කොමිසම නිර්දේශ කර තිබෙනවා. IS ඇතුළු අන්තවාදී ආගමික කණ්ඩායම් තහනම් කිරීම සඳහා නීති හෝ රෙගුලාසි නිර්මාණය කළ යුතු බවද නිර්දේශවල සඳහන්. ආගමික හේතු හා විශ්වාසයේ පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතුසේම කිසිම ආගමික නමක් කිසිදු දේශපාලන පක්ෂයක නමේ කොටසක් නොවිය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. එලෙස දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවලට අදාළ වෙනස්කම් සිදු කිරීම සඳහා සහන කාලයක් ලබා දීමටද නිර්දේශිතයි. IS වහබ්වාදය සහ තෞහීද් වැනි අන්තවාදී ආගමික මතවාද මෙරටට ප්‍රවේශ විය නොහැකි බව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නියාමනය කළ යුතු බවද නිර්දේශ කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු යයිද නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයා විදේශගත වන්නේ නම් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙකු පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමටද නිර්දේශිතයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩ බලන අමාත්‍යවරයාට තිබිය යුතු අතර ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා උපදෙස් දීමටද ඔහුට බලය තිබිය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. තවත් නිර්දේශයක් වන්නේ ජනාධිපතිවරයා විදේශගතව සිටින විට අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවකදී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය බවයි. පාස්කු ප්‍රහාරය සඳහා මූලික හේතුවක් වන්නේ ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් හා ප්‍රමුඛතාවක් නොමැතිකම බවත් ඒ සඳහා ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර සම්මත කර ගැනීමටද යෝජනා කර තිබෙනවා. එක් රටක් එක් නීතියක් යන සංකල්පය පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් එමගින් විවිධ ප්‍රජාවන් අතර සුවිශේෂී තත්ත්වයක් ඇතිවීම වැළැක්වෙන බවත් මෙමගින් පෙන්වා දෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමකින් තොරව ශ්‍රී ලංකාවේ හමුදාවේ සහාය ලබා ගැනීමට පොලිසියට හැකිවන පරිදි නීතිමය තන්ත්‍රයක්ද ඇති කළ යුතු බවට වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් පැළඳීම තහනම් කිරීමටද යෝජිතයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දුහරේ කටයුතු කළ ආකාරය පිළිබඳව බරපතල ගැටලු තිබූ බවට කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා. රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශනාංශය එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කළ යුතු බවද නිර්දේශ අතරට අයත්. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොහෙබිය යුතු බව පෙන්වා දෙන කොමිසම සඳහන් කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතා තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය රාජකාරි සඳහා ගත කළ කාලය අඩු බවට සාක්ෂි ලැබී ඇති බවයි. දේශපාලන මැදිහත්වීම් වලට බියෙන් තොරව රාජ්‍ය බුද්ධ්‍යංශීය නිලධාරීන්ට සිය රාජකාරී ඉටු කිරීමට හැකි පරිදි නීති රාමුව ශක්තිමත් කළ යුතුයි. බුද්ධ්‍යංශ නිලධාරීන් හා විමර්ශකින් අතර රාජකාරී මට්ටමේ තොරතුරු හුවමාරුවක් සිදු නොවීම සහරාන්ගේ කණ්ඩායමට සිය ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට පිටුබලයක් වී ඇති බව කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වන බවත් දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවද අවසන් වාර්තාවේ සඳහන්. සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවත් එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය වී යුතු බවද නිර්දේශ කර තිබෙනවා. සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යන නව විෂය ඉගැන්විය යුතු බවත් ඊට බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා ඉස්ලාම් ධර්මයේ මූලික කරුණු 1 සිට 10 ශ්‍රේණි දක්වා ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවද නිර්දේශිතයි. සියලුම මද්‍රසා සුදුසු නෛතික රාමුවක් මගින් පාලනය කළ යුතු අතර ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් සමීපව නියාමනය කළ යුතු බවද නිර්දේශ අතර සඳහන්. විදේශ අරමුදල් ගලා ඒම නියාමනය කළ යුතු බවද එහි දැක්වෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන්නයිද අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩ බලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුම්පත් භාවයක් සහිතව එය සිදු කිරීම තුළින් චේතනාන්විතවම සහරන්ගේ IS තර්ජනයට වග පෑදූ බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පැහැදිලි වන බව අවසන් වාර්තාවේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩ බලන පත්වීමක් සිදු කිරීම ජනාධිපතිවරයාට අභිමතයක් පැවති බව සැකයක් නැති බවත් එහෙත් අවස්ථාපිත තත්ත්වයන් අනුව ඔහුට එසේ කිරීමේ වගකීමක් පැවතුණු බවයි. සාක්ෂිමත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිසම් සභාවේ අදහස වී තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිසම් සභාවේ නිර්දේශ අතර සඳහන්. තව
දවසේ පුවත. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතියේ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව පිළිබඳව දේශපාලනඥයින් මෙන්ම මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. සමහර කණ්ඩායම් මම දැක්ක කියලා තිනවා අටපාස් අයට පුළුවන් ද මේ සම්බන්ධව තීන්දුව දෙන්න. කරුණා කරලා දේශපාලඥයා කියපු සැනින් අටපාස් කියන කතාව කතා කරන්න ඉන්න එපා. චමල් රාජපක්ෂ කියන හිටපු කතානායකතුමා ප්‍රධාන අමාත්‍යවරු කීප දෙනෙක් තමයි මේ සඳහා පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කණ්ඩායම විසින් වාර්තාව එළියට ආවට පස්සේ මේකේ සුළු මුල එළි දක්වන්න ආණ්ඩුවක් විදිහට අපි බොහොම කැපවීමෙන් ඉන්නේ. යම් විද්වත් කණ්ඩායමක් හිටියා ඒ කොමිසම දීපු වාර්තාව ගැන අධ්‍යයනය කරන්න කියලා දාලා තිනවා මරු බඩු 5-6ක්. වරාය විකුණන්න පත්‍රිකා දෙක දාපු ජොන්ස්ටනුයි රෝහිතයි එකපාරට මේ කමිටුවට එනවා. තේල් ටැංකි ටික විකිණීමට මොකක් හරි කතා බහ කරන්න ඕන ගම්මන්පිල කමිටුවට එනවා. මත්තල පුවන්තර වල ගැන මේ වෙලාවේ බාහිර වෙන්න ප්‍රසන්න රණතුංග කමිටුවට එනවා. ඒ විතරක් නෙමෙයි පහුගිය සතිවල ප්‍රවෘත්ති වල පළ වුණා. අදානි සමාගම ලංකාවේ වතු ශේෂ්ත්‍ර අත තියන්න යන්නේ කියලා මතකද? මේ වෙලාවේ වතු බාහිර වින වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ එතනට එනවා. ඒ පහත් එක්ක තෝල් ලනුව තියාගන්න රාජපක්ෂ පවුලේ කෙනෙක් අතට දානවා. දැන් MCC ඉදිරිපත් වෙච්ච වෙලාවෙත් ඔබ දැක්කා යම් විද්‍යුතුන්ගේ අනු කමිටුවක් පිහිටෙව්වා. ඔවුන්ගේ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ගත්තා. ඒ වගේ තමයි මෙතනත් ඔය අනු කමිටුව. මේක කල්ැදීම සඳහා කළ දෙයක් බව පේන්නේ නැහැ. මොකද අවසාන දිනේ මාර්තු 15 හැටියට සඳහන් කළ තියෙන නිසා. ඒ අනු කමිටු වාර්තාව පිළිගන්න බැරි නම් ඒ වෙලාවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඊට වඩා ප්‍රබුද්ධය ඇත්තටම රජේ නැත්ද දාන්න. මොකෝ නැත්තේ ඕන තරම් ඉන්නවා. ඉතින් මන් දන්නේ නැහැ කාටද ඕලෙවල නැත්තේ කියලා. කොමිෂන් සභාවේ නිර්දේශවල යම් විකෘතියක් තිබෙන විත්ති බය නැතුව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ විකෘති හමුවේ මෙරටේ ජාතික සංවිධාන නායකයෝ දඩයම් කිරීමේ උත්සාහයක් තිබෙනවා නම් ඒක වහම අකුල ගන්න ඕන. ඒතර අපි හිතුණ අසාද් සාලිලා ඇතුළු මේ අන්තවාදීන් සියලු දෙනාම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකාරයෝ වෙයි කියලා. නමුත් බලාගෙන යනකොට වෙලා තියෙන එක නෙමෙයි. ජාතික සංවිධාන වල තමයි මේක පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු බැර කරලා තියෙන්නේ. මොකද්ද හේතුව? සහරාන් වගේ අය බිහි වෙන්න හේතු සාධක වෙලා තියෙන්නේ මේ ජාතික සංවිධාන වල ක්‍රියාකාරීත්වය කියලා. ජාතිවාදී අවසලා මේ රට විනාශ කරලා අපේ රටේ තියෙන සම්බත් අපේ රටේ තියෙන සහජීවනයේ නැති කරන පොඩි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව තාම යාලව පිළි අරගෙන නැහැ. ඔයිස්ටඩ් කාරයෝ කීප දෙනෙක් ඉන්නවා මේ ලංකාව. ඒගොල්ලෝ තමයි අපිට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්නේ. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට මේ වාර්තාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට ඉදිරිපත් කරනකොට මේකේ රජයක් හැට අපිට පුළුවන් ද මේකේ තියෙන කොටස් වෙන් කරන්න? එහෙම බෑ. ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරදි කරපු අය ඉන්නවා නම් ඒ අයව කිසිසේත් ආරක්ෂා කරන්න අපිට උවමනාවක් නැහැ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය ඇමතීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව හෙට දිනේදී සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති පසුබිමකයි. මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් නිකුත් කළ වාර්තාව හෙට සැසිවාරයේදී සාකච්ඡාවට ලක් කිරීම නියමිතයි. එම වාර්තාව පදනම් කරගනිමින් මෙරට සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ මීට පෙර යෝජනාව ඉදිරිපත් කළ රටවල් 5 ප්‍රකාශ කර තිබෙනවා. මානව හිමිකම් සැසිවාරය ඇමතීමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පූජ්‍ය ඇල්ලිය ගුණවංශ හිමියන් බැහැදුටුවා. දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රශ්න තව එනවා ඉස්සරහට. අපි ඒව නොදෙන ඉන්නව නෙවෙයි. හැබැයි රජයත් ඒව කල්පනා කරලා අර වඳුරු ගෙවල් හදන්න වගේ වැස්ස කාලෙට කොලාත්ත කඩාගෙන ඇවිල්ලා ඔලුවට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේකට ස්ථීරසාර වෙනම ආයතනයක් පිටවල විදේශ අමාත්‍යාංශයට බද්ධ කරලා ඒකට දේශප්‍රේමී මිනිස්සු පත් කළා. බෝනගේන් කාර්යෝ නෙවෙයි. මේ බෝනගේන් කාර්යොත් එක්ක කරන්න බෑ මේවා. මේ රට රැක ගන්න මේ රටේ අක්මුල් හඳුනගත්ත මිනිස්සු ඉස්සරහට ගන්න කියලා ආණ්ඩුවටත් මතක් කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මුල් වෙච්චා. හැබැයි බුද්ධාගම මේ විහාර දේවාල ගම්පනත 9 වෙනි වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිත් පොඩි ප්‍රශ්න ඇති කරනවා දැන්. ඒවට ලේස්ති වෙන්න එපා. මේ කැබිනට් එකේ ඉන්න ඇතැම් අයට මං කියන්නේ ගැටුම් ඇති කරන්න වචන පාවිච්චි කරන්න එපා. මේ ආණ්ඩුව අරන් දුන්නේ සිංහල බෞද්ධයෝ. ඒක බොරු නෙවෙයි. ඒක මතක තියාගන්නවා ඉන්න අනිත් ඇමතිවරු. මොඩ කතා කියන්නේ රට ඇතුලේ. ඒකට අපිටත් වේදනාවක් තියෙන. ඒකට අපි නැගිටිලා අපි පටන් ගන්න. ඒ වචනේ මේ ආණ්ඩුවට මං කියන්න ඕන. ආදරයට කියන එක හතරක් විදියට හිතනවා නම් ඒක කමක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට අංකොම් පාන්න එපා. ඕන කපුටෙක් අපේ ඔළුවටින් ගියාට කමක් නැහැ. හැබැයි කූඩු ගහන්න විතරක්
ලේස්ති වෙන්න එපා කියන පඩිවිනේ ගොන්නුන්ට මම දෙනවා. යෝජනාවලියේ තියෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒ කියන්නේ දේශපාලන ප්‍රශ්න ගැන තමයි උන් වැඩිපුරම සඳහන් කරන්නේ. ඒකෙන් පෙන්눔 කරනවා මේ යෝජනාව දේශපාලන යෝජනාවක් මිසක් මානව අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක් නෙමෙයි. අපේ තානාපති කාර්යාලය ශක්තිවත් මැදිද මේකෙන් වසර 12ක් තිස්සේ ඇදෙන මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්නේ. අපේ තානාපති කාර්යාලය Tamanට ඉෂ්ට කළ හැකි කාර්යය ඉෂ්ට කරමින් තිබෙනවා. ලංකා අනුක්‍රමයේ ඉෂ්ට කරන්න බැරි දේවල් කරන්න කියලා අපිට පිටරටට බාර දෙන්න බෑනේ. මේ යෝජනාවට හොඳ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවද අවසානයේ? යෝජනාව නම් තවම ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කළා තියෙන වාර්තා විතරයි. යෝජනාව ගේන බව බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතුමා ඊයේ සමුළුව ඇමතලා කිව්වා. ඉතින් ඒ ගේන යෝජනාව වගන්ති මොකද්ද තියෙන්නේ මොකද්ද කියලා බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකෙන් හිටගෙන ධනෙන් වැටෙන්නේ නැතුව පුළුවන් බව ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශ කරනවා. ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය හා එක්ව තරගකාරී අයුරින් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ නව ක්‍රමවේදය මගින් වෙළඳපොලේ සහල් මිල තීරණය කිරීමේ බලය රජය සතු වන බවයි. ඊ රාත්‍රී 12 සිට වියලුවේ මණ්ඩලයේ තෙත කිලෝ එකක් රුපියල් 46ටත් ඒ වගේම නාඩු කිලෝ එකක් 52ටත් සම්බා කිලෝ එකක් 54ටත් මිලදී ගන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා වෙළඳපොලේ වී මිල කොච්චරටද යන්නේ? ඒ මිලට වී ලබා ගැනීම සඳහා අපි වියලුවේ මණ්ඩලය කටයුතු කරනවා. ඒ අනුව මෙතෙක් කල පොහොර සහන ආධාරය ලබා දුන්න ගොවීන්ගෙන් අපි මෙට්‍රික් ටන් 1000ක් අපි ඉල්ලුවා. පොහොර සහන ආධාරය දෙන කිසිම ගොවියෙක්ගෙන් අපි එහෙම කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ වී ලබා දීම සඳහා. ඕනෙම ගොවියෙකුට පාලන මිලට අපිට වී ලබා දෙන්න පුළුවන්. අද මිල රුපියල් 52යි අපි 52කට ගන්නවා. හෙට 55ට වෙළඳපොලේ මිල තිබුණොත් අපි ගොවියගෙන් ගන්නවා. අපි විශ්වාස කරනවා මේ තරගකාරී ක්‍රමවේදය තුළ අපිට ලක්ෂ 5කට ආසන්න මෙට්‍රික් ටන් ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව වෙළඳපොලේ හාල් මිල තීරණය කිරීමේ බලය ශක්තිය රජයට ලැබෙනවා, වියලේ මණ්ඩලයට ලැබෙනවා. අපි අනිවාර්යෙන් හාල් නාඩු කිලෝ එක රුපියල් 97ට එහා විකුණන්නේ නැහැ. සම්බා කිලෝ එක අපි 99ට වඩා විකුණන්නේ නැහැ. සමුපකාරයත් සතුසත් පාවිච්චි කරලා අලුත් අවුරුද්දේ සම්පූර්ණ මිල පාලනය අතර ගන්නවා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. කෙසේ වෙතත් වීසා ගමන් බලපත්‍රය තාමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් දිවයිනෙන් පිටත්ව ගියේ නැහැ. අදාළ ගැටලුව නිරාකරණය කර හැකි ඉක්මනින් ඔහුව බටහිර ඉන්දිය කොදෙව් දේශය බලා පිටත් කර හරින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන්නට හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබෙද්දී කණ්ඩායමේ වේගපන්තු පුහුණුකරු ලෙස නම් කර සිටි චමින්ද වාස් එම දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ සිය කොන්ත්‍රාත් කිවිසුම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් මුල් කරගනිමින්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වාස්ගේ ඉල්ලා අස්වීම දැඩි විවේචනයට ලක් කර තිබුණා. උපුටා ගැනීම. බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පැය කිහිපයකට පෙර වාස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මේ වන විට මුළු ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍යවාසි මත පදනම්ව වගකීම් විරහිතව යමින් හදිසියෙම දුරෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය අගය කොට සලකනු ඇත. එවැනි වාතාවරණයක් තුළ දැනටමත් ලබා දෙනු ලබන වේතනයට අමතරව වැඩිපුර මුදලක් ඉල්ලමින් සිදු කරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටී. උපුටා ගැනීම අවසන්. ඊට ප්‍රතිචාර දක්වමින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චමින්ද වාස් පවසන්නේ තමන් සිදු කළ සාධාරණ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවයි. කෙදිනක හෝ සත්‍යය ජයගනු ඇති බව ඔහුගේ සටහනේ වැඩිදුරට සඳහන්. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවත් උණුසුම් වුණා. චමින්ද වාස් බටහිර ඉන්දියානු සංචාරයට යන්න ඔහු ඩොලර් 3500ක වගේ මුදලක් අමතරව ඉල්ලුවාය කියන
කියන කාරණය මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් ප්‍රසිද්ධියේ නිකුත් කරලා ඔහුට විශාල අවමානයක් කළා. අවසාන මොහොතේ ඇවිල්ලා යම්කිසි වැඩි කිරීමක් පිළිබඳව එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ලක්ෂ 7මාරක මුදලක් ගෙවන්න එකග වෙලා තියෙනවා මේ සංචාරට පමණක්. ටුවර් ෆී එකට අමතරව තමයි කරු මණ්ඩලතුමනි මේ ලක්ෂ 7මාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් චමින්දවාස් මැතිතුමන් මේ ලක්ෂ 7මාර පිළි අරගෙන නැහැ. එතුමා රෙසිග්නේෂන් දීලා තියෙනවා. ගෙවීම පිළිබඳව මෙතන කිසිම ගැටලුවක් නැහැ. අපේ කොහොමද ක්‍රිකට් කමිටියේ සලස්මක් තිබ්බ චමින්දවාස් මැතිතුමා දීර්ඝ කාලයක් ක්‍රිකට් ගිවිසුමකට ගේන්න. මෙතන ගැටලුව කරු මණ්ඩලතුමනි ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ ප්‍රෙෂර් එකට ඔළුව නැවුවොත් හෙට දකුණු අප්‍රිකාවේ පිට්ටනියට බහින්න කලින් තව පුහුණු කරුවෙක් කිව්වොත් මට මේක දුන්නේ නැත්තම් මං අයින් වෙනවා කියලා. ක්‍රීඩකයෙක් ඇවිල්ලා කිව්වොත් මට මේ ගාන ගෙවුවේ නැත්තම් මං හෙට ගහන්නේ නැහැ. මොකද අර පුහුණු කරුවට ඒ විදිහට සැලකුණා මට බැරියයි කියන එකට. එතකොට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? හින්දා ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මාවවත් අමාත්‍යාංශයවත් ක්‍රිකට් පාලක මණ්ඩලයවත් අතහැරීම ගැන නෙවෙයි. ක්‍රීඩකයෝ අද ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් නැතුව තනියම යන්න වෙච්ච එක ගැන. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. නැවත හමු වෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.